ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැනට පවතින ව්‍යාපාරික ගැටලු වලට අපි මේ ලීන් සංකල්ප හරහා ලබා දෙන්න පුළුවන් විසඳුම් කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. ප්‍රායෝගික විසඳුම් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. Toyota සමාගම තමයි මේ ලීන් කියන සංකල්පය ලෝකයට හඳුන්වලා දුන්නේ. ඉතින් අපි Toyota Engineering Corporation ආයතනයත් එක්ක එකතු වෙලා ලංකාව ඇතුළු දකුණු ආසියාවේ මේ ඵලදායීතා වර්ධන ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. විරාජ්ට මතක ඇති අර අන්ධ පුද්ගලයෝ 7 දෙනා ඇතාව විස්තර කරන කතාව ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් ෆන්ක්ෂන් විදිහට බෙදිලා අපි සමහර විට දකින්න ප්‍රශ්නේ අර අලියාගේ කකුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කනක් වෙන්න පුළුවන්. අපි අපේ දන්න දේවල් සහ අපි දකින්න කැපැසිටි එකෙන් අපි ඒ ප්‍රශ්නේ විසඳන්න යනවා. අපි අර අලියාව සම්පූර්ණයෙන් දකින්න නැතුව අපේ සීමාව ඇතුලේ සම්පූර්ණ ව්‍යාපාරික ගැටලුවට මේ විසඳුමක් දෙන්න අමාරුයි. ව්‍යාපාරවලට උනන්දුවක් දක්වන බොහොමයක් දෙනා මේ සම්බන්ධ පොතපත පරිශීලනය කරන්න ගොඩක් කැමතියි. ඉතින් අපිනුත් බොහොමයක් දෙනා අහලා තියෙනවා මොකද්ද මේකට හොඳම පොත්පත් ලංකාවේ තියෙනවද කියන කාරණාව. ඉතින් ඔබ දන්නවා ලෝක මට්ටමේ ගත්තොත් Rich Dad and Poor Dad ඒ වගේම තමයි Think and Grow Rich වගේ පොත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් මේක පරිශීලනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ලංකාවේ මේ සම්බන්ධව පොතක් තියෙනවද කියලා බොහොමයක් දෙනා අපිට අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නෙකුට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්න ගැන කතා කරන්න අපි ඇත්තටම මේකේ එහෙම නැත්නම් මේ පොතේ ලීන් පෙරලිය කියලා තමයි ලංකාවේ මේම අලුත්ම ව්‍යාපාරික නවකතාවක් කෙලි දක්වන්නේ. මේ ව්‍යාපාරික නවකතාව මම දකින්නේ ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවන්න පුළුවන් වෙච්ච නවකතාවක් විදියට. ඉතින් මේ පොත නිර්මාණය කරපු මේකේ සම්පත්දායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අතර තමයි ලපිත ගුණසිංහ සහ අසංක හේනියගෙදර. ඉතින් අසංක හේනියගෙදර මේ වෙනකොටත් අපි YouTube channel එකේ ඔබට එක්කරන් ඇවිල්ලා තියෙන ඔහුගෙන් අපි ගොඩක් දේවල් දැනගත්තා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ මෙහි අනිත් සම්පත්දායකයා වෙන ලපිත ගුණසිංහත් එක්ක කතා කරන්න. ඉතින් අද සාකච්ඡාව මම හිතනවා වැදගත් වේ විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරන් ඉන්න ඔබට සහ ව්‍යාපාරයක් දැනටම කරන ඔබට ඔබේ ව්‍යාපාරයේ සම්පූර්ණ වෙනසක් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලුවට පස්සේ මුලින්ම Business Advice YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් විරාජ් බොහොම සන්තෝෂයි අපි ඔබගේ YouTube channel එකට සම්බන්ධ වීම පිළිබඳව. අපි ඇත්තටම අපි පළවෙනි ප්‍රශ්න විදියට මම අහන්න කැමති ඔයාගෙන් අපි ඉස්සල්ලාම ලීන් පෙරලිය ගැනත් පොඩ්ඩක් කතා කරලා ඉමු. මොකද මේක තමයි ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ආපු පළවෙනිම මම හිතන්නේ මේ සම්බන්ධව පළවෙනි පොත වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ව්‍යාපාරිකයන්ගේ සම්පූර්ණ අදහස් වෙනස් කරන්න පුළුවන් වෙච්ච පොත. මේක ගැන සහ ලීන් සංකල්පය කොහොමද බිස්නස් එකට වැදගත් වෙන්නේ කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. විරාජ් මම මුලින්ම පොත ගැන කතා කරලා ඉන්නම්. ඇත්තටම දැන් ලීන් පෙරලිය පොත අපි දැනට පබ්ලිෂ් කරලා මාස 3ක් විතර වෙනවා. මේ මාස 3 ඇතුළත අපි කොපි 3000ක් විතර අපේ පාඨකයන් අතර පත් කරලා තියෙනවා. ඒක ලොකු දෙයක්. අපි දැන් දෙවන මුද්‍රණයත් ඉවර වෙන්න ළඟයි. ඉතින් අපි ඇත්තටම මේ පොත පබ්ලිෂ් කරන්න ප්‍රධානතම හේතුව තමයි අපි ක්ෂේත්‍රයේ වැඩ කරද්දී අපිට තේරුණා මේ ලීන් සංකල්පය පිළිබඳ දැනුම අපේ සිංහල භාෂාව භාවිතා කරන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගොඩක් අඩුයි කියන එක. ඉතින් ඒ අඩුව පුරවන්න තමයි ප්‍රධාන වශයෙන් අපි මේ පොත ලියන්න පෙළඹුණේ. එකක් තමයි මේ සිංහල කතා කරන ව්‍යාපාරික ප්‍රජාවට මේ ලීන් දැනුම ගෙනියන එක. අනිත් එක තමයි මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඒ තියෙන දැනට පවතින ව්‍යාපාරික ගැටලු වලට අපි මේ ලීන් සංකල්ප හරහා ලබා දෙන්න පුළුවන් විසඳුම් කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. ප්‍රායෝගික විසඳුම් පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඇත්තටම මේ අපිට ලැබෙන පාඨක ප්‍රතිචාරات එක්ක ඒක අපි ගොඩක් දුරට සාර්ථකව ඇචීව් කරගෙන තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම. එතකොට විරාජ් අහපු දෙවෙනි ප්‍රශ්නය බිස්නස් එකකට කොහොමද මේ ලීන් දැනුම යොදාගන්නේ කියන එක. ඇත්තටම දැනට පවතින දැනට ලෝකයේ ගත්තොත් ව්‍යාපාරික ක්ෂේත්‍රය කියන්නේ ඉතාම තරඟකාරී ක්ෂේත්‍රයක්. මේ අපිට මේ වෙලාවේ පවතින මේ තාක්ෂණික දියුණුව ඒ වගේම sannivedana දියුණුවත් එක්ක මේ තරඟකාරීත්වය මම හිතන්නේ ඉතිහාසයේ තියෙන උපරිම තලයට ළඟා වෙලා තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න අපි කාරණා දෙකක් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ව්‍යාපාරයක් තමන්ගේ දැනට ඉන්න ගැනුම්කරුවන්ව ආරක්ෂා කරගන්න ඕනේ. දෙවෙනි එක ව්‍යාපාරයකට පුළුවන් වෙන්න ඕනේ නව ගැනුම්කරුවන්ව
ආකර්ෂණය කරගන්න. ඉතින් මේ දේ කරන්න නම් ව්‍යාපාරයක් කරන්න ඕනේ දේ තමයි තමන්ගේ ගැනුම්කරුවන්ට උපරිම අගයක් ලබා දෙන්න අඛණ්ඩව උත්සාහ කරන එක. හැබැයි ව්‍යාපාරික සාර්ථකත්වයේ පවතින්නේ මේ උපරිම අගය කියන එක ලබා දෙන්න කොච්චර ඵලදායීව ව්‍යාපාරය යෙදෙනවද කියන එක මත. මොකද ඵලදායීතාවය කියන එක ව්‍යාපාරයේ තරගකාරීත්වයට ඉතාම වැදගත්. ඉතින් ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල විවිධ ව්‍යාපාරවල මේ ලීන් කියන සංකල්පය කාලයක් තිස්සේ පාවිච්චි කරලා තියෙනවා, භාවිතා කරලා තියෙනවා මේ ඵලදායීතාවයේ උපරිම මට්ටමකට ගේන්න. ඉතින් ඒක හරහා ප්‍රායෝගිකව ලබාගත් ප්‍රතිඵලත් එක්ක ඇත්තටම ලෝකයේ දැන් ලීන් කියන ක්‍රමවේදය ඊටාම සාර්ථක ව්‍යාපාර අඛණ්ඩ දියුණු කරන ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පොත ගැන කතා කරනකොට විශේෂයෙන්ම ලීන් පෙරළිය පොත මුලින් ඉඳලා අගටම කියවපු පුද්ගලෙක් විදිහට මම මේකේ සංකල්ප බොහොමයකට ගොඩක් ඇලුම් කරනවා. ඉතින් ඒකෙන් මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වීඩියෝ එක බලන බොහෝ දෙනෙකුට මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා මේ A3 thinking. එහෙම නැත්නම් ඔබ බොහොම සරලව කියලා දෙනවා කොහොමද ඕනම ප්‍රශ්නයක් ඊටාම ඉක්මනට විසඳන්නේ කියලා. මේ සංකල්ප ගැන පොඩ්ඩක් අපි කතා කරමුද? ඔව් විරාජ්. ඇත්තටම මේ A3 සංකල්පය අරගත්තොත් A3 සංකල්පය කියන්නේ සරලව ගත්තොත් ඒක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ක්‍රමවේදයක්. හැබැයි අපිට A3 කියපු ගමන් මතකයට එන්නේ මේ පේපර් සයිස් එකක්, පේපර් සයිස් එකක් ගැන. ඇත්තට මේකට ඉතිහාසයකුත් තියෙනවා. මම ඉතිහාසය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. ඉතින් මේ ඇත්තටම මේ A3 සංකල්පය පටන් ගත්තෙත් ටොයෝටා ආයතනයේ ජපානයේ. ඉතින් ඒ කාලේ ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරද්දී මේගොල්ලෝ අර තනි පිටුවකට මේක අරගෙන ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේක මේ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරද්දී ඒ කාලේ තිබිච්ච ෆැක්ස් කරන්න පුළුවන් ලොකුම පේපර් සයිස් එක තමයි A3 සයිස් එක කියලා කියන්නේ. ඉතින් ඒ කාරණාව හින්දා තමයි අන්තිමට මේක A3 කියන සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් අපි භාවිතා කරන්නේ A3 කියන වචනය හරහා. හැබැයි මේකේ වැදගත්ම දේ තමයි මේ A3 සංකල්පය පිටිපස්සේ තියෙන චින්තනය. මේ චින්තනයට අපි කියනවා PDCA thinking. PDCA thinking. එහෙම නැත්නම් අපි දීර්ඝව කිව්වොත් plan do check act කියන චින්තන ක්‍රමවේදය. මම මේක පොඩ්ඩක් විස්තර ඇතුව කිව්වොත් එහෙම අපි ඕනෑම ප්‍රශ්නයක් විසඳද්දී මේ plan do check act ක්‍රමවේදය විද්‍යාත්මකව අපිට භාවිතා කරන්න පුළුවන් මේ ප්‍රශ්නය නැවත ඇති නොවන විදිහට විසඳන්න උපකාරයක් විදිහට. එතකොට මේකේ plan කියන එක ගත්තොත් මේ plan කියන කොටසේදී අපි මුලින්ම කරන්නේ ප්‍රශ්නය හරියට quantify කරගන්නවා. ප්‍රශ්නේ ප්‍රමාණය අපි හරියට quantify කරගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නේ හරියට මුලින්ම දැනගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රශ්නයේ හේතු මේ ප්‍රශ්නයට බලපාන හේතුව හොයාගන්නවා. ප්‍රශ්නයට බලපාන හේතුව ඊළඟට තමයි අපි මේ ප්‍රශ්නේ විසඳන්න. මේ හේතුව නැති කරන්න. හේතුව නැති කරොත් ප්‍රශ්නේ විසඳෙනවනේ. ඒතර හේතුව නැති කරන්න ක්‍රමවේදය අපි සකස් කරගන්නවා. ඒතර මේ කෑල්ල තමයි අපි මේ plan කියන කොටසෙදි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස do කියන එකට ආවහම do වලදී අපි කරන්නේ අපි අර ප්‍රශ්නය විසඳන්න සකස් කරගත්ත ක්‍රමවේදය පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන එක. ඉතින් මේක මේ විදිහට ක්‍රියාත්මක කරන එක තමයි කියන්නේ ඇත්තටම අපි process එකේ කරන දේ තමයි do කියන එකෙන් කතා කරන්නේ. ඊට පස්සේ check act එහෙම නැත්නම් check adjust කියන කොටසට ආවහම අපි නිරන්තරයෙන් පරීක්ෂාකාරී වෙනවා. අපි මේ පියවරෙන් පියවර ක්‍රියාත්මක කරන ක්‍රමවේදයත් එක්ක අපේ ප්‍රශ්නය විසඳෙනවද ඒ වගේම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල එනවද කියන එක. ඉතින් මේ සම්පූර්ණ කතාවම A3 කොලයකට අරගෙන මේක ප්‍රශ්න විසඳන ව්‍යාපෘති සටහනක් බවට පත් කරන එක තමයි A3 thinking හරහා අපි කරන්නේ. ඔව් ලබිත ඊළඟ ප්‍රශ්නේ තමයි මගේ අපි හිතමු ව්‍යාපාරිකයෙක් ගමු කුඩා ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සේල්ස් කරගන්න බෑ. එහෙම නැත්නම් මාකට් එකේ පොටෙන්ෂල් බයස්ලා ඕන තරම් ඉන්නවා. නමුත් මේකට ඇට්‍රැක්ට් කරගන්න බෑ. අපි මේක පොඩ්ඩක් මේ thinking එකට දාලා බලමු කොහොමද විසඳන්නේ? ඔව්. එතකොට මුලින්ම අපි ආපහු අර මේ අපි ප්‍රශ්නයට ගියොත් එහෙම එයාට ප්‍රොඩක්ට් එකක් තියෙනවා මාකට් එකේ විකුණ ගන්න බෑ. එතකොට එයා බලන්න ඕනේ ඇයි මේක විකුණ ගන්න බැරි. එක්කෝ ප්‍රශ්නේ quantify කරගන්න බෑ. එතකොට එයා බලන්න ඕනේ මාකට් එක කොච්චර ලොකුද? එයාගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට කොච්චර feasibleද? තව ගැනුම්කරුවෝ ඉන්නවද? ඒතර ওই විදිහට බලලා එයාට පුළුවන් එයා දැනට ඉන්න තත්ත්වය හඳුනගන්න මේ මාකට් එකත් එක්ක මගේ එක්කෝ මේ ප්‍රොඩක්ට් එකේ මිල වැඩි වෙන්න පුළුවන්. ක්වොලිටි එකේ
ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ප්‍රොඩක්ට් එක ගැන ගැනුම්කරුවෝ දන්නේ නැති වෙන්න පුළුවන්. එයා කම්පිටිෂන් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා වෙන්න පුළුවන්. ඔය වගේ එයා දැනට ඉන්න තත්ත්වය මොකද්ද එයාගේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් කියලා අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ එයා දැනගන්න ඕනේ එතකොට එයා ළඟා වෙන්න බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ එයාගේ ඊළඟ පියවර මොකද්ද? කොතනටද එයා මේ ප්‍රොඩක්ට් එක ගෙනියන්නේ? ඒතකොට දැනට ඉන්න තත්ත්වය දන්නවා සහ එයා ළඟා වෙන්න ඕනේ තත්ත්වය ප්ලෑන් කරනවා කියන්නේ අන්න අපි ප්‍රශ්නය කොන්ටිෆයි කරගත්තා. ඊට පස්සේ බලනවා මම මෙච්චර සේල්ස් කරන්න නම් මම දැන් ඉන්න තත්ත්වයෙන් මේ තත්ත්වයට යන්න නම් මම මොකද්ද මේකට මම දැනට ඉන්න තත්ත්වයට හේතුව මොකද්ද? එතකොට අපි හේතුව හරියට හොයාගන්නවා. කොහොමගේ මාකටිං කැම්පේන් එකේ අවුලක් තියෙනවා. එහෙම නැත්නම් මගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය හේතුව හොයාගෙන ඊට පස්සේ අපි ක්‍රමවේදයක් හදනවා මේ හේතුව නැති කරගන්නේ කොහොමද? මේ හේතුවෙන් අපි අත් මිදෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ ක්‍රමවේදය කියන්නේ ප්ලෑන් කරපු කොටස ඉවරයි. ඊට පස්සේ අපි අර හේතුවෙන් අත් මිදෙන්න අපි ගහගත්ත ක්‍රමවේදය අපි පියවරෙන් පියවර ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරන අතරේ අපි චෙක් ඇඩ්ජස්ට් කරනවා. අර අපි බලාපොරොත්තු වෙන මාර්ගයේ අපි ගමන් කරනවාද අපි හිතපු මේ දේ අපිට වෙනවද අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඇචීව් වෙනවද කියලා. මම හිතලා අපිට ඔබ කියන්නේ මේ බොහොම සරලව ඒ කියන්නේ මේ A3 නෙවෙයි ඇත්තටම A4 එකකටත් ගන්න පුළුවන් මේක. ඇත්තටම A4 එකකටත් ගන්න පුළුවන්. අර මේක ඇත්තටම A3 එකක් කියලා කියන්නේ අර වඩාත් ලොකුත් නැති වඩාත් පොඩිත් නැති අර සම්පූර්ණ ඉන්ෆර්මේෂන් මේ එක පිටුවකට ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඇත්තටම මේක අපි හිතන දෙයක් එහෙම නැත්නම් අපි පොත්වල තියෙන දෙයක් නෙවෙයි. මේක ඇත්තටම ටොයෝටා ආයතනයේ වගේ ලීන් භාවිතා කරන ආයතනවල ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. ඉතින් ඒක අපි ඇත්තටම ගිය වෙලාවේ ජපානයේ ගිය වෙලාවෙත් අපිට අපි කතා කරනකොට ඒගොල්ලෝ අපිට එක්සැම්පල් විදිහට ගන්න ප්‍රොජෙක්ට් රිපෝට් හැම එකම තියෙන්නේ මේ ලොකු ප්‍රොජෙක්ට් රිපෝට් හැම එකම තියෙන්නේ මේ A3 ක්‍රමවේදය යටතේ ඒගොල්ලෝ ප්‍රායෝගිකව භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ A3 ක්‍රමවේදය මේ ව්‍යාපෘති සාර්ථක කරගන්න. ඉතින් අපිටත් එක්ක කතා කරන හැම වෙලාවෙම මගේ මනස ආයෙත් යන්නේ ලීන් පෙරලිය පොතට මේකේ තියෙන උදාහරණ වලට. එහෙම නැත්නම් A3 thinking එක කොහොමද යොදාගත්තේ කියන කාරණා. ඉතින් මේ කතාවේ ඇත්තටම මේ රමේෂ් කියන පුද්ගලයා තමයි සසිරි කියන බිස්කට් ආයතනයට ගිහිල්ලා මේ ව්‍යාපාරේ වැටෙන්න ගියපු ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න ක්‍රියාවලියක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක පියවරෙන් පියවර තියෙනවා. මේක කියවගෙන යනකොට ඔබ සංකල්පයක් කියලා දෙනවා ඕනම බිස්නස් එකක අපතේ එහෙම නැත්නම් ව්‍යාපාරයේ නාස්තිය වෙන්න පුළුවන් ක්‍රම 7ක් අඳුර ගන්න සහ ඒක කොහොමද මැඩපවත්වන්නේ කියලා. මම හිතනවා මේ වීඩියෝ එක බලන හැම ව්‍යාපාරිකයෙකුටම මේ සංකල්පය වැදගත් වෙයි. අපි පොඩ්ඩක් මේක පැහැදිලි කරමු. හොඳයි විරාජ්. ඇත්තටම ටිම් වුඩ්ස් කියලා කියන්නේ ලීන් වල අපි කතා කරන ප්‍රධාන නාස්ති 8. ඇත්තටම ලීන් කියන එකේ අපි ලීන් කියන්නේ ලෝකා විශාල සංකල්පයක්. දැන් මේකේ අපි හරයටම ගියොත් එහෙම මේකේ හරය තමයි මේ අපි කතා කරන නාස්ති 8 ටිම් වුඩ්ස් කියන නාස්ති 8 සිස්ටමැටිකලි ඉවත් කරන එක තමයි මේ සංකල්පයේදී තියෙන හරය. එතකොට ටිම් වුඩ්ස් කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරා. ටිම් වුඩ්ස් කියන්නේ නාස්ති 8ක් කියලා මම කිව්වා. එතකොට ට්‍රාන්ස්පෝර්ට්, ඉන්වෙන්ටරි, මෝෂන්, වෙයිටිං, ඕවර් ප්‍රොසෙසිං, ඕවර් ප්‍රොඩක්ෂන් සහ 8 වෙනි නාස්තිය තමයි underutilized human capabilities එහෙම නැත්නම් skills. එතකොට මේ නාස්ති ඉවත් කරන එක තමයි අපි ප්‍රධාන වශයෙන් ලීන් සංකල්පය හරහා හරයක් විදිහට කරන්නේ. ඉතින් අපි පොතේ මේක ඊටාම විස්තර ඇතුව කතා කරනවා. ගමුද සාමාන්‍ය ව්‍යාපාරයේ ආයතනයකට අරගෙන මේ 8 ගැන ඔබට පැහැදිලි කරලා විශේෂයෙන්ම අපි ගමු ඔබ මේ වෙනකොටත් කන්සල්ටන්සි කරන ආයතන ඇති. එහෙම නම සඳහන් කරන්නේ නැතුව අපි නිකන් ඒ වගේ එකක මේ 8 පොඩ්ඩක් අපි කොහොමද අඳුරගත්තේ කියලා කියමු. ඔව්. මම මුලින්ම කියන්නම් මේ නාස්ති 8 ගත්තොත් එහෙම නාස්ති 8 කොහොමද අපි ව්‍යාපාරයෙන් හඳුනගන්නේ කියන එක. දැන් ඇත්තටම මේ නාස්ති කියන එක ඇයි මේවා අපි නාස්ති කියන්නේ කියලා ගත්තොත් එහෙම මුලින්ම මම කියන්න ඕනේ මේ එක මම කතා කරපු එක ක්‍රියාවකින්වත් අපේ ගැනුම්කරුවට අගයක් එකතු වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේවා නාස්ති කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ දැන් ආයතනයක අපි ගත්තොත් ආයතනයක ප්‍රධාන වශයෙන් ක්‍රියාවලි දෙකක් තියෙනවා. එකක් තමයි තොරතුරු ගලා යාම. මේකට අපි කියනවා ඉන්ෆර්මේෂන් ෆ්ලෝ එක කියලා. ඊළඟට මැටීරියල් ගලා යාම. මැටීරියල් ප්‍රවාහය කියලා අපි මේ මැටීරියල් ෆ්ලෝ එක කියලා අපි කියනවා. එතකොට ඉන්ෆර්මේෂන් ෆ්ලෝ එකේ මේ මැටීරියල් ෆ්ලෝ එකේ කාලයක් තිස්සේ කාලයත් එක්ක මේකට මේ නාස්ති එකතු වෙනවා. හරි. දැන් උදාහරණයකින් මම පැහැදිලි කරොත් එහෙම අපි පුද්ගලයෙක් ගමුකෝ. පුද්ගලයෙක් තමන්ගේ ආහාර පාලනය නොකර ඒ වගේම එක්සර්සයිස් නොකර
කාලයක් යනකොට මොකද වෙන්නේ? එතකොට එයාගේ ඇඟට එයා ගන්න ආහාරات එක්ක ඇඟට ඇඩිෂනල් ෆැට් එකතු වෙනවා. ෆැට් ඇඩ් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයා ටික ටික දන්නේම නැතුව මහත් වෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ ෆැට් එකතු වෙනවා වගේ ආයතනයකට ආයතනයේ ක්‍රියාවලියට එකතු වෙන දේ තමයි නාස්ති කියලා අපි කියන්නේ. එතකොට අර පුද්ගලයෙක් මොකද වෙන්නේ? එක දිගට මහත් වෙනවා නම් එයාගේ සෞඛ්‍ය පිරිහෙනවානේ. ඒ වගේම ආයතනයකට මේ ෆැට් එකතු වෙනකොට ආයතනයේ එක පැත්තකින් ගත්තොත් ආයතනයේ පිරිවැය. අපි නොදැනීම ආයතනයේ පිරිවැය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ආයතනයේ ගැනුම්කරුවට තමන්ගේ නිෂ්පාදන ලබා දෙන්න යන ලීඩ් ටයිම් එක වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මේ නාස්ති හින්දා ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩවල තත්ත්වයේ අඩුපාඩුකම් තත්ත්වයේ බාල වීම ඇති වෙනවා. ඉතින් එතකොට මේ වගේ වුණාම මේ නාස්ති එකතු වෙලා මේ තත්ත්වය ආවයින් පස්සේ මේ ආයතනයේට අපි අර මුලින් කතා කරපු තරගකාරී වෙළඳපොළ තුල රැඳී ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද තමන්ගේ ගැනුම්කරුවට තමන්ට වැඩිය හොඳට අගය ඩිලිවර් කරන කම්පිටිෂන් එකක් ඉන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ආයතනයක් මේ නාස්ති හඳුනාගෙන නාස්ති අඛණ්ඩව ඉවත් කරගෙන තමන්ගේ ආයතනයේ ක්‍රියාවලිය තුර අගය වැඩි කිරීමේ ප්‍රතිශතය අගය එකතු කිරීමේ ප්‍රතිශතය අනිවාර්යෙන් අඛණ්ඩව වැඩි කරගන්න වෙනවා. අපි අර කියපු කම්පිටිෂන් එකත් එක්ක ඉන්න. දැන් විරාජ් ඇහුවා වගේ දැන් අපි වැඩ කරලා තියෙනවා ඇත්තටම විවිධ ශාස්ත්‍රවල. ගුවන් යාන ශාස්ත්‍රය, ඊට පස්සේ ඇඟලුම් ශාස්ත්‍රය, රෙදිපිලි නිෂ්පාදනය අපි කමු රෙදිපිලි නිෂ්පාදනය වගේ ශාස්ත්‍රයක්. රෙදිපිලි නිෂ්පාදනය වගේ ශාස්ත්‍රයක් ගත්තොත් අපි ඇත්තටම ගැනුම්කරුවට අපි නිෂ්පාදනය කරන්නේ නේද? අපි හිතමු මේ ෂර්ට් එක කියලා. ඔව්. ඒතර මේ ෂර්ට් එක මහන්න අපිට යන්නේ විනාඩි කීපයක්. හරි මේ ෂර්ට් එක මහන්න ඇත්තටම ගත්තොත් අපි මේකට කරන කාලය ගත්තොත් මේකට විනාඩි කීපයක් තමයි අපිට ගත වෙන්නේ. හැබැයි අපි ඇඟලුම් ආයතනයක් ගත්තොත් එහෙම අපිට අපි ගොඩක් වෙලාවට අපි හිතමු ඉම්පෝට් කරලා මැටීරියල් ගේනවා කියලා. මැටීරියල් ගෙනහල්ලා ඒ මැටීරියල් එළියට යන්න මේ මැටීරියල් අපේ ප්‍රොසෙස් එක වෙලා ෂර්ට් එකක් වෙලා එළියට යන කාලය ගත්තොත් සමහරලාට මාස වලින් තමයි අපි මනින්න වෙන්නේ. එතකොට අර ඇත්තටම අගය එකතු කරන්නේ අපි අර කතා කරපු විනාඩි කීපය. මේ රෙදි කපලා මේ රෙදි මහලා මේ ෂර්ට් එක හදන්න යන මේ විනාඩි කීපය තමයි අපි අගය එකතු කරන කාලයක් විදිහට සැලකන්නේ. හැබැයි අර අනිත් කතා කරපු මාස ගානක කාලය එක එක අර අපි කතා කරපු ටිම් වුඩ් වල තියෙන නාස්ති වලින් ඔය ක්‍රියාවලිය ඇතුලේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ නාස්ති ටික අඩු කරගන්න අපිට මේ අගය එකතු කරන කාලය වැඩි කරගන්න. මොකද නාස්ති අඩු වෙනවා කියන්නේ අගය එකතු කරන කාලයේ ප්‍රතිශතය වැඩි වෙනවා. එතකොට ඒක ආයතනයේ ඇත්තටම ඵලදායීතාවට ලොකුවට බලපානවා. ඔබ කියන්නේ දැන් ඒක ගත්ත පළවෙනි එක ට්‍රාන්ස්පෝර්ටේෂන්. ඒ කියන්නේ අනවශ්‍ය ට්‍රාන්ස්පෝර්ටේෂන් ඔක්කොම අයින් කරනවා. ඊට ඔබ අර මේ නව කතාවේ ගොඩක් හොඳට කතා කරනවා ඉන්වෙන්ටරි කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා. මේ බිස්නස් එක වැදගත්ම දෙයක් ඉන්වෙන්ටරි. ඒතර මේක කොහොමද අඩු වැඩි කරගන්නේ? මේක කොහොමද බලපාන්නේ? ඇත්තටම ගත්තොත් එහෙම දැන් ඉන්වෙන්ටරි එකක් හැදෙන්න බලපාන කාරණා ගොඩක් තියෙනවා. අපි හැම නාස්තියක්ම අයින් කරද්දී නාස්තිය ඇති වෙන්න හේතුව කියන එකත් අපි බලන්න ඕනේ. එතකොට මොකද නැත්තම් අපි අර PDCA සංකල්පය කතා කරා වගේ ප්‍රශ්නයට හේතුව බලන්න ඕනේ. එතකොට නාස්තියක් ඇති වෙන්නත් අපි හේතුව බලන්න ඕනේ. සමහරට ඉන්වෙන්ටරි එකක් ඇති වෙන්නේ දැන් අපි ඉන්වෙන්ටරි එකක් ඇති වෙන්න හේතුව කතා කරන්න කලින් මම කතා කරොත් ඉන්වෙන්ටරි එකේ අනිත් පැත්ත අපි ලීන් සංකල්පය හරහා කතා කරනවා just in time කියලා. ඒ කියන්නේ අපි ඉන්වෙන්ටරි තියාගන්න නැහැ. අපි අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයනවා. ඒතකොට ඉන්වෙන්ටරි තියාගෙන වැඩ කරන එකේ ඒක අපි කියන just in case ඒ කියන්නේ ඉන්වෙන්ටරි එකක් ගොඩක් වෙලාවට අපි තියාගන්නේ මොකක් හරි වුණොත් කියන එක. ඒකේ අනිත් පැත්ත ලීන් වල කතා කරන්නේ අපි just in time. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවට සපයන එක. එතකොට අපි මේ ඉන්වෙන්ටරි තියාගන්න එකේ ඉඳලා අපි ලීන් වලින් යන්න බලාපොරොත්තු වෙන්නේ මේ just in time සංකල්පය. එතකොට ඉන්වෙන්ටරි එකක් තියාගන්න අපිට හේතු ගොඩක් තියෙනවා. ඉන්වෙන්ටරි සමහරලාට අපි තියාගන්නවා එහෙම නැත්නම් ඉන්වෙන්ටරි හැදෙනවා. එතකොට ඉන්වෙන්ටරියක් තියාගන්න හේතු තමයි අපිට සප්ලයි චේන් එකේ තියෙන ප්‍රශ්න හින්දා අපිට ඉන්වෙන්ටරි තියාගන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ වගේම ගැනුම්කරුගේ වෙනස්කම් හින්දා මේ ඉල්ලුම් වල වෙන්න පුළුවන් වෙනස්කම් හින්දා අපිට ඉන්වෙන්ටරි තියාගන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්වෙන්ටරි හැදෙන අවස්ථා ගත්තොත් එහෙම අපි අපේ ප්‍රොසෙස් දෙකක් අතර තියෙන දුර වැඩි වෙනවා කියන්නේ අපිට එක අතකින් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා අනිත් පැත්තෙන් අපි මේ ප්‍රොසෙස් දෙක අකණ්ඩව දුවන්න මේ ප්‍රොසෙස් දෙක අතර ඉන්වෙන්ටරි කීපයක් තියාගන්න වෙනවා. ඉතින් ඔය වගේ අපි මේ ඉන්වෙන්ටරි වලට බලපාන හේතු ටික අඳුරගෙන ඒ ටික අයින් කරොත් අපිට පුළුවන් මේ ඉන්වෙන්ටරි කියන නාස්තිය අවම කරගෙන අර just in time කියන concept එක කරා
ළඟා වෙන්න. මට ඇත්තටම ඊළඟ ප්‍රශ්නෙට යන්න හිතෙන්නේ තවත් ප්‍රශ්නයක් මේකෙන් අහන්න තියෙනවා. ඔබ කතා කරන මූවමන්ට්ස් ගැන. එහෙම නැත්නම් මිනිසුන්ගේ අනවශ්‍ය චලන අයින් කරොත් පුළුවන්. දැන් මේක හැම ව්‍යාපාර ආයතනයකම තියෙන කන්නේ. මේ මිනිසුන්ගේ අනවශ්‍ය චලන කියලා මොකද්ද ඔබ කියන්නේ? අපි යම්කිසි පුද්ගලයෙක් චලනයක් කරලා ඒක අගයක් එකතු කරනවා නම් ඒකට අපි කියනවා වැලියු ඇඩිෂන් කියලා. හරි. ඉතින් අපිට අගයක් එකතු කරන්නත් අපිට චලන තියෙන්න ඕන. දැන් අපි හිතමු මම මෙතන මේ පොත කතා කරනවා. ඔව් කස්ටමර් කෙනෙකුට කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මොකක් හරි කස්ටමර්ට දෙන්න ගැනුම්කරුවට මොකක් හරි නිෂ්පාදනයක් දෙන්න. අපි හිතමු මේ ෂර්ට් එකේ අපි ආයි මේ ෂර්ට් එකේ උදාහරණයක් ගියොත් මේකේ කොලර් එක මම මහනවා. කොලර් එක අරගෙන කොලර් එක බොඩි එකට තියලා මම මහනවා කියමු. අන්න එතකොට ඒකත් චලනයක් නේ. හැබැයි ඒකෙන් අපි මොකද වෙන්නේ? අපි මේ නිෂ්පාදනයට අගයක් එකතු වෙනවා. හරි. හැබැයි අපි මේ මහපු ෂර්ට් එක මම මෙතන ඉඳලා අතනින් ගිහින් තියනවා. හරි. ඒකෙදි අපි නිෂ්පාදනයට අගයක් එකතු කරන්නේ නැහැ. අපි කරන්නේ මූවමන්ට් එකක් විතරයි. ඒතර අන්න ඒවා අපි කියනවා අර අගයක් එකතු නොකර අපි කරන ක්‍රියාවලිය. ඒවට තමයි අපි නාස්තියක් කියලා කියන්නේ. අපි යම්කිසි ක්‍රියාවක් කරලා ඒක නිෂ්පාදනයට අගයක් එකතු කරනවා නම් අන්න ඒක වැලියු ඇඩිෂන් එකක් වෙනවා. අපිට ඇත්තටම මේ ලීන් පෙරලිය පොතේ මේකේ කතානායකයා වෙන්නේ රමේෂ්නේ. ඉතින් රමේෂ්ට වැරදෙන තැනක් තියෙනවා. ඔහු මේක කරගෙන යනවා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක කරන් ගිහිල්ලා හැබැයි ඔහු හිතන තරම් මේකේ ප්‍රතිඵල එන්නේ නැති අවස්ථාවක් එනවා. ඔහු අසරණ වෙනවා ඇත්තටම කිව්වොත්. හැබැයි ඒ වෙලාවේදී ඔහුට ඔහුගේ මීට කලින් වැඩ කරපු ආයතනයේ ශානක කියලා පුද්ගලයෙක් කෙනවා. ඔහු ඇවිල්ලා මේ අලුත්ම සංකල්පයක් VSM කියලා සංකල්පයක් ගැන කතා කරනවා. මට මතකයේ තියෙන විදිහට මේකේ ඔබ කතා කරන්නේ ආයතනයක උඩින් බලනවා නම් කොහොමද පේන්නේ? මෙන්න මේක නැතුව ලීන් කොච්චර කරත් වැඩක් නැහැ කියලා තමයි මේ කතාවේ කියන්නේ සහ මේකේ අවසාන ප්‍රතිඵලය ගන්නෙත් මේ සංකල්පය දැම්මට පස්සේ. මේක බලන ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේ VSM සංකල්පය කොහොමද යොදාගන්නේ මොකද්ද මේක? ඔව් ඇත්තටම මේක සෑහෙන මේ ඉන්ටරෙස්ටිං විදිහට කතාව වෙනස් වෙන්නේ ඒ VSM සංකල්පය ඉන්ට්‍රොඩියුස් කරපු එකත් එක්ක. ඇත්තටම VSM කියන්නේ ලීන් වල තියෙන ඊටාම වැදගත් සංකල්පයක්. විරාජ් කිව්වා වගේ ඇත්තටම මේක VSM එකකින් අපි කරන්නේ ව්‍යාපාරික සම්පූර්ණ එක කොනක ඉඳන් අනිත් කොනට යනක සම්පූර්ණ ක්‍රියාවලිය අපි පින්තූරයකට අරගන්නේ. ඉතින් මෙතනදී රමේෂ් කරේ අර මුලින් එයා ව්‍යාපාරයේ කොටස් වලට එයා දකින්න විදිහට ලීන් ඉම්ප්ලිමන්ට් කරන්න ගියා. හැබැයි VSM එක ශානක ගෙනාවට පස්සේ ඒක එයා සම්පූර්ණ හොලිස්ටික් view එකක් අරගෙන ඒක හරි පැත්තට හරවගත්තා. මම මේක තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් පොතේම තියෙන උදාහරණයක් අරගෙන. විරාජ්ට මතක ඇති අර අන්ධ පුද්ගලයෝ 7 දෙනා ඇතාව විස්තර කරන කතාව. එතකොට අපි පොඩ්ඩක් කියමු. අපි මේ කතාව මම හිතන්නේ හැමෝම දන්නවා. මම පොඩ්ඩක් මතක් කරන්නම් ආපහු. ඇත්තටම අන්ධ පුද්ගලයෝ 7 දෙනෙක් යනවා අලියෙක්ව බලන්න. අලියෙක් කොහොමද කියලා දැනගන්න. එක්කෙනෙක් ගිහිල්ලා අලියාගේ හොඬේ අල්ලනවා. හොඬේ අල්ලලා කියනවා අලියා හරියට සර්පෙක් වගේ කියලා. තව එක්කෙනෙක් ගිහිල්ලා අලියාගේ කකුල අල්ලනවා. ඊට පස්සේ කියනවා අලියා හරියට ගහක් වගේ. එහෙම නැත්නම් වංගෙඩියක් වගේ කියලා. තව එක්කෙනෙක් අලියාගේ කන අල්ලනවා. එයා කියනවා අලියා නිකන් කුල්ලක් වගේ කියලා. මේ වගේ අර තමන් අලියාගේ අල්ලන තැන අනුව අන්ධ පුද්ගලයෝ මේ අලියාව විස්තර කරනවා. හැබැයි මේ එකකින්වත් විරාජ් මම දන්න අලියාව විස්තර වෙනවද? නැහැ. එහෙම විස්තර වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාරයක් ගත්තත් ව්‍යාපාරයේ තියෙන ව්‍යාපාරය ඇතුළේ තියෙන ව්‍යාපාරික ගැටලු ඔය අලියට සමාන කරන්න පුළුවන්. ඉතින් අපි ව්‍යාපාරය ඇතුළේ ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් ෆන්ක්ෂන් විදිහට බෙදිලා අපි වැඩ කරගෙන යද්දී අපි සමහර විට දකින ප්‍රශ්නේ අර අලියාගේ කකුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කනක් වෙන්න පුළුවන්. හරි. ඒතර අපි අපේ දන්න දේවල් සහ අපි දකින කැපැසිටි එකෙන් අපි ඒ ප්‍රශ්නේ විසඳන්න යනවා. හැබැයි අපි අර අලියාව සම්පූර්ණයෙන් දකින්න නැතුව අපේ සීමාව ඇතුලේ සම්පූර්ණ ව්‍යාපාරික ගැටලුවට මේ විසඳුමක් දෙන්න අමාරුයි. ඒක සස්ටේන් වෙන විදිහට විසඳුමක් දෙන්න අමාරුයි. ඉතින් මේ ව්‍යාපාරයේ ඉන්න අලියා එහෙම නැත්නම් ව්‍යාපාරික ප්‍රශ්න ටික දකින්න තියෙන ටූල් එකක් තමයි මේ වැලියු ස්ට්‍රීම් මැපින් කියලා කියන්නේ. එතකොට මේ වැලියු ස්ට්‍රීම් මැපින් එකේදී අපි ව්‍යාපාරයේ මැටීරියල් ඇතුළට එන තැන එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් ඇතුළට එන තැන ඉඳලා නිමිද්‍රව්‍ය එළියට යන තැන වෙනකන් සම්පූර්ණ මැටීරියල් ෆ්ලෝ එක ඒ වගේම ඉන්ෆර්මේෂන් ෆ්ලෝ එක සිතියමකට ගන්නවා. මේක අපි කියනවා මේ වැලියු ස්ට්‍රීම් මැප් එක කියලා. වැලියු ස්ට්‍රීම් මැප් කරන්ට් ස්ටේට් එක. කියන්නේ දැනට පවතින තත්ත්වය
කියන එක තමයි අපි එකෙන් හඳුන්වන්නේ. ඒතර මේක එක්තරම් මේක අපි නිකන් නෙමෙයි ගන්නෙ. මේක ගොඩාක් අපි දත්ත එකතු කරනවා. මේ දත්තත් එක්ක තමයි අපි මේ value stream mapping එක කරන්නේ. එතකොට මේ value stream map එක current state එක map කරායින් පස්සේ අපිට පේන්න ගන්නවා මේකේ තියෙන නාස්ති මොනවද, high level නාස්ති ටික මොනවද, ඒ වගේම මේකේ තියෙන ප්‍රශ්න ටික මොනවද කියන එක. ඒ දැනුමත් එක්ක අපි තේරුම් ගන්න පුළුවන් අපි මෙන්න මේ විදිහට මෙන්න මේ ව්‍යාපෘති ටික අපි කරොත් අපිට මෙන්න මේ ව්‍යාපාරික ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. එතකොට මේ ව්‍යාපෘතිත් එක්ක අපි මේ ව්‍යාපාරික ප්‍රශ්නේ විසඳුවායින් පස්සේ අපි දකින value stream එක කියන්නේ අනාගත කාලේදී අපි දකින value stream එක අපි තව සටහනකට ගන්නවා. ඒකට කියනවා අපි අනාගත කාල value stream සටහන. එහෙම නැත්නම් future state එක කියලා. එතකොට අපි දැනට පවතින තත්ත්වය දන්නවා. අපි අනාගතේ අපි යන්න බලාපොරොත්තු වෙන තැන දන්නවා. ඒ දෙක අතර ගැප් එක අපි දන්නවා. ඒ ගැප් එක බ්‍රිජ් කරන්න අපි අඳුනගත්ත ව්‍යාපෘති ටිකක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ රමේෂ් ලීන් ඉම්ප්ලිමන්ට් කරගෙන ගියා තමයි. හැබැයි එයාට ඒ දේ අර බලාපොරොත්තු වෙන ව්‍යාපාරික ප්‍රතිඵල ඇචීව් කරගන්න බැරි වුණේ මේ හොලිස්ටික් view එක නොතිබුණ හින්දා. පස්සේ ශානකගේ ඉන්පුට් එකත් එක්ක value stream map එක හරියට කරලා සම්පූර්ණ ප්‍රශ්නය සහ ඒ අදාළ ව්‍යාපෘති ටික අඳුරගෙන එයා ඒ ගමන හරි පැත්තට හරව ගන්නවා. මාත්‍ර මේ කතාවේ තියෙන කොටසකින්ම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්න යන්නේ. ඔබ සාමාන්‍යයෙන් දැන් විශේෂයෙන්ම මේ ලීන් සංකල්පය යොදා ගන්නවත් එක්කම මේකේ මේ ප්‍රොෆිට් එක මෙච්චර ප්‍රතිශතයකින් එහෙම නැත්නම් එක්ස්පෙන්සස් මෙච්චර ප්‍රතිශතයකින් අඩු කරනවා කියලා ඔබ යනවා. ප්‍රායෝගිකවත් ඔබ ගන්න ඕනම අසයින්මන්ට් එක එහෙම නැත්නම් ඔබ එහෙම ප්‍රොෆිට් එක වැඩි කරලා දෙන්න මෙච්චර ප්‍රමාණයකින් කරන්න පුළුවන් කියලා ඔබට හරියටම කියන්න පුළුවන්. ඒක මට අපිට එකපාරට බලලා කියන්න බෑ. හැබැයි අපි සම ටූල්ස් වගේක් පාවිච්චි කරනවා. ඒ එක ටූල් එකක් තමයි ඔය value stream mapping කියන එක. ඒතර value stream mapping ඊට පස්සේ අපි loss analysis කියලා එකක් කරනවා. ඊට පස්සේ අපි KPI tree analyze කියලා එකක් කරනවා. මේ වගේ අපි ටූල්ස් පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ දැනට පවතින තත්ත්වය මේකයි. අපිට අනාගතේ මෙන්න මේ තත්ත්වයට යන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඒකට කරන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන්. අපිට එහෙම ප්‍රතිශතයකට එන්න පුළුවන් මේ ටූල්ස් පාවිච්චි කිරීම හරහා. හරි. එවන ශානක අපි අවසාන වශයෙන් අපි දැන් අතරම අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. ඔබ මේ දවස්වල අතරම අපි ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යෙන් දකින ඔබ ජපානයත් එක්ක එකතු වෙලා යම් කිසි කාර්යයක් ලංකාවට කරන්න යනවා. මොකද්ද මේ කාර්යය? ඔව්. අතරම මිරාජ් අතරම Toyota Motor Corporation නැත්නම් Toyota සමාගම තමයි මේ ලීන් කියන සංකල්පය ලෝකයට හඳුන්වලා දුන්නේ. ඇත්තටම මේක ලීන් මැනේජ්මන්ට් කියන නම ආවේ මේක Toyota එකෙන් එළියට ඇවිල්ලා ලෝකය මේක දැනගත්තට පස්සේ. ඊට කලින් මේ ලීන් මැනේජ්මන්ට් ඇත්තටම කතා කරලා Toyota production system එහෙම නැත්නම් Toyota management system Toyota production system අපි කෙටියෙන් හඳුන්වනවා TPS කියලා. Toyota management system කියන එක TMS කියලා හඳුන්වනවා. මෙතන තමයි අර අපි කියනවා birth place of lean Toyota එකේ කියලා. එතකොට අපි වැඩ කරන්නේ Toyota engineering ආයතනයත් එක්ක Toyota engineering corporation එකත් එක්ක අපි ICIS ආයතනය Toyota engineering ආයතනයේ දකුණු ආසියාවේ partner corporate member විදිහට වැඩ කරනවා. එතකොට අපි ඒගොල්ලොත් එක්ක මේ ගමන දැන් අර පටන් අරගෙන ටික කාලයක් වෙනවා. ඇත්තටම Toyota engineering ආයතනය කියන්නේ Toyota Motor Corporation ආයතනයේ වැඩ කරපු අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තියෙන ඉංජිනියර්ස්ලා කණ්ඩායමක එකතුවක්. ඒගොල්ලන්ගේ විෂන් එක තමයි මේ සත්‍ය ලීන් true lean concept එක ලෝකේ පුරා ගෙනියන එක. ඒ true lean concept ලෝකේ පුරා ගෙනියලා ලෝකයේ ආයතනවල ඉන්ඩස්ට්‍රීස් වල මේ නිෂ්පාද ප්‍රොඩක්ටිවිටි එක ඵලදායීතාව වැඩි කරන්න උදව් කරන එක. ඉතින් අපි Toyota Engineering Corporation ආයතනයත් එක්ක එකතු වෙලා ලංකාව ඇතුළු දකුණු ආසියාවේ මේ ඵලදායීතාව වර්ධන ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ පළවෙනි ඒගොල්ලොත් එක්ක කරන පළවෙනි ට්‍රේනින් එක අපි අගෝස්තු 21 අපි පටන් ගන්නවා. ඇත්තටම මේක ලොකු දෙයක් වෙයි. මොකද විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින්ට අපිට අලුතින් මේ කියන්නේ විදේශ රටවල තියෙන සංකල්ප ඔබ වගේ කට්ටියත් එක්ක එකතු වෙලා ලංකාවේ අය බොහෝ දෙනෙකුට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලපිත අවසාන වශයෙන් මට ඔබට අහන්න තියෙන්නේ අපි මේ channel එක බලන බොහෝ වෙලාවට ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න හිතාගෙන ඉන්න සහ දැනටමත් ව්‍යාපාර ආරම්භ කරන විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට මොකද්ද ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ඇත්තටම පළවෙනි කාරණාව තමයි ලංකාවේ ව්‍යාපාර අපි ජාත්‍යන්තරයත් එක්ක තරගයක් දෙන්න
තත්ත්වයට ගේන්න නම් අපි ජාත්‍යන්තර තත්ත්වයේ ඵලදායීතාවයකට අපේ ආයතන ගෙනියන්න ඕනේ. මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපන්නු හිතුවා ඇමරිකාව ජපානය වගේ 9 ගුණයක් ඵලදායීතාවයෙන් වැඩි කියලා. හරි. ජපානයට වගේ 9 ගුණයක් ඇමරිකාවේ ආයතන ඵලදායීතාවයෙන් වැඩි කියලා. එතකොට තායිචි ඕනෝ කියලා කියන්නේ මේ ටොයෝටා සංකල්පයේ පියා කියලා අපි හඳුන්වනවා. ටොයෝටා ප්‍රොඩක්ෂන් සිස්ටම් එකේ පියා. එහෙම නැත්නම් ලීන් සංකල්පයේ පියා කියලා අපි හඳුන්වනවා. එතකොට තායිචි ඕනෝ 1000 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ටොයෝටා ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය වගකීම බාර ගන්නකොට එයාට ලබා දීපු ඉලක්කය තමයි ටොයෝටා නිෂ්පාදන ක්‍රියාවලිය ඇමරිකාවේ ඵලදායීතා මට්ටමට ගේන්න ඕන කියන එක. හරි. එතකොට එයා දශක කීපයක් තිස්සේ මේ ලීන් සංකල්පය මේ නිර්මාණය කරන ගමන් එයා ඒක අන්තිමට කරා. අද ඇත්තටම ලෝකයේ හොඳම නිෂ්පාදකයා කියලා හඳුන්වන්න පුළුවන් ටොයෝටා ආයතනය. ඉතින් ලංකාවේ ආයතන වලටත් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේ ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන මට්ටම ගැන අවබෝධයක් අරගෙන ඒක ඉලක්ක කරගෙන අපේ ආයතන අඛණ්ඩව මේ නිෂ්පාදීතාවය එහෙම නැත්නම් ඵලදායීතාවය ඇචීව් කරන්න අපි දිගටම වැඩ කරන්න ඕනේ. මම හිතනවා අද දවස් ඇතුළතදී ඔබට විශේෂයෙන්ම අලුත් පැත්තකට එහෙම නැත්නම් ඔබේ හිතන පැත්ත වෙනස් වෙන්න ඇති කියලා. මොකද මේ ලීන් සංකල්පය තවදුරටත් යොදාගෙන ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණා. ඉතින් මම ඔබට නැවත වාරයක් ආරම්භ කරනවා. ඔබත් මේ පොත කියවන්න. මොකද මේ පොත කියවුවට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. මොකද මම කියවපු පුද්ගලෙක් විදිහට මම දන්නවා මේකේ තියෙන දේවල් කොච්චර ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ යටින් මේ පොත සම්බන්ධ විස්තරත් හැම දෙයක් දාලා තියෙනවා. ඉතින් ඔබට ඒ සම්බන්ධව මිලදී ගැනීමත් කරන්න පුළුවන්. ලපිත එහෙමනම් අවසාන වශයෙන් ඔබ මේ වෙනුවෙන් කාලය වැය කරලා අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම ඔබේ දැනුම් බෙදා දුන්නට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබේ ඉදිරි වැඩ කටයුතු විශේෂයෙන්ම ජපානයත් එක්ක එකතු වෙලා කරන්න යන වැඩ කටයුතු සාර්ථකව කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝවන්. බොහොම ස්තුතියි විරාජ්. ආයිබෝවන්.